සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපට වාසනාව ලැබුණා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මහා සංඝරත්නයෙන් උතුම් ධර්මය ශ්‍රවණය කරන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණ සමුදායන් ගැන දැනගන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් උදෙසා දේශනා කරපු උතුම් සදහම් දේශනා ශ්‍රවණය කරන්න. ඇත්තටම අපේ ජීවිතයට ලැබුණු වාසනාව මෙයයි. පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරනවා. අපේ ජීවිතය තුළ අපි නොදකින, අපිට නොපෙනෙන අඩුපාඩු අපි අපේ ජීවිතය තුළ නිවැරදි කරගන්නේ ධර්මයේ ශ්‍රවණය කරමින්. සම්පසාදිනී උතුම් සදහම් දේශනය අදත් අප ආරම්භ කරන්න. උතුම් සදහම් දේශනේ පවත්වන්නට අපි මහා සංඝරත්නයට දෙපා වන්දනා කොට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප කෙරෙහි කරුණාවෙන් මේ ධර්මය අපිට කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපි හැමදිනාම සම්පසාදිනී සදහම් වැඩසටහන සමග එකතු වෙලා ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයක් ඉගෙන ගන්න, ඊට පස්සේ ධර්මයේ පුරුදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, අද දේශනාවෙන් අපි විශේෂ දේශනාවක් ඉගෙන ගන්නවා. අපි කවුරුත් මේ දේශනාව ගැන අහලා තියෙනවා, මේ සිදුවීම ගැන අහලා තියෙනවා. පින්තුනි, මේ දේශනාවේ නම තමයි ආලවක සූත්‍රය. මේ සූත්‍රයේ නම කියද්දිම අපි හැමෝටම මතක් වෙනවා මේ සූත්‍රයේ මොනවද තියෙන්නේ. පින්තුනි, ඒ සිදුවීම අපි හැමෝම දන්නවා. ආලවක කියන යක්ෂයාට, ආලවක කියන යක්ෂයාගේ භවනේදී අපේ භාග්‍යතුන් වහන්සේත් එක්ක සිදුවුණු ධම් සාකච්ඡාව. එහෙම නැත්නම් ඒ යක්ෂයා භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. පින්තුනි, මේ සූත්‍රයට අදාළ පිළිවෙල කතාව අපි කවුරුත් අහලා තියෙනවා. මේ සූත්‍රයේ සිද්ධ වෙන්නේ ඇත්තරම යක්ෂයා කිපිලා තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්න අහන්නේ. විශේෂයෙන් මේ මිනිස්සු නෙවෙයි. මිනිසයන්ට පේන්නේ නැති යක්ෂයෙක්. යක්ෂ සෙන්පති කෙනෙක්. ඒ කියන්නේ චාතුර් මහරජික ලෝකෙට අයිති වෛශ්‍රමණ දෙවියන්ට අයත් සෙන්පති කෙනෙක් තමයි මේ ආලවක කියන යක්ෂයා. ඉතින් එයාට ලොකු තේජසක් තියෙනවා, ලොකු බලයක් තියෙනවා. එයාගේ ලෝකේ එයා ප්‍රධාන බලවත් කෙනෙක්. ඉතින් එයා වගේ කෙනෙක්ගේ මාලිගාවට විමානෙට භාග්‍යතුන් වහන්සේ අනවසරයෙන් ආව කියලා තමන්ගේ අංගනාවන්ට ධම් දේශනා කරනවා කියලා තමයි මෙයා කිපෙන්නේ. කිපිලා කෑ ගහගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට තර්ජනය කරනවා. ඒ කියන්නේ පින්නතුනි, මුලින්ම ආපු ගමම මෙයා කියන්නේ ශ්‍රමණේ වහාම එළියට යන්න. නික්කම සමනාති. ඒක කිව්වට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා පින්නතුනි මෙයාව দমনය කරන්න ඕනේ කොහොමද කියලා. දැන් එයා කිපිලා ඉන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? එයාගේ තැනින් එළියට යන්න කියලා කියපු නිසා ඒ භාග්‍යවත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව එළියට වඩිනවා. ආයේ මෙයා කියනවා, දැන් මෙයාට එකපාරම හිතුන්නේ තමන්ගේ මාලිගාවට විමානයට ආපු නිසා මෙයා කියපු දේ කරයි කියලා. ආයේ කියනවා ශ්‍රමණය ඇතුළට එන්න. ඉතින් මේ වෙලාවේ මෙයා ආයේ පුදුමයටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ කිව්වට පස්සේ එහෙමයි ආයස්මද කියලා භාග්‍යතුන් වහන්සේ එනවා ඇතුළට. මේ කියපු දේ දෙපාරම කරාට පස්සේ මෙයාට හිතෙනවා දැන් තරහිනේ. එහෙනම් මම මේ ශ්‍රමණයා වෙහෙසලාම හොඳ වැඩක් කරන්නම් කියලා
ආය කියනවා ශ්‍රමණේ යනවා එළියට. භාග්‍යවතුන් වහන්සේ ආය යනවා. අපි කවුරුත් දන්නවා දෙවෙනි වතාවත් එන්න කිව්වට පස්සේ ආයෙනවා. තුන්වෙනි වතාවත් කියනවා නික්කම සමනාතේ ශ්‍රමණේ එළියට යනවා. භාග්‍යවතුන් වහන්සේ ආයෙ ගියා. තුන්වෙනි වතාවෙත් එන්න කිව්වට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයෙ විමානය ඇතුළට එනවා. දැන් පින්නතුනේ එකම තුන් වතාවක් කරලා තියෙන්නේ. කීප දේ භාග්‍යවතුන් වහන්සේ කරලා තියෙන්නේ. මොකද එයාගේ විමානයට බුදුරජාණන් වහන්සේ ආපු නිසා. ආයෙ කියනවා ශ්‍රමණේ යනවා එළියට කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ආශ්මතුනි මම එළියට යන්නේ. ඔයාට පුළුවන් තියක් තියෙනවා නම් කරන්න. ඒ වෙලාවේ පින්නතුනි යක්ෂයා කියනවා හරි මං දැන් තමුන්ගෙන් අහනවා ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් එහෙම කියනවා පඤ්ඤාන්තං සමන පුච්චාමි සවේ නේම ව්‍යාකරිස්සති. ඉතින් ඒවා විසඳුවේ නැත්නම් ඒවට සාර්ථක උත්තර ලැබුණ නැත්නම් චිත්තං වාමේ කිපිස්සාමි. හිත විකල් කරලා දානවා. පිස්සු හදවනවා කියනවා. හදයන් වාතේ පාලිසම තමුන්ගේ හදවත මම පළලා දානවා. එහෙම නැත්නම් කකුල් දෙකෙන් අල්ලලා මේ ගඟෙන් එහා පැත්තට විහික් කරනවා කිව්වා. දැන් හිතන්න පින්නතුනේ ඒතකොට යක්ෂයන්ට කරන්න පුළුවන් දේවල්. මිනිස්සෙක් අල්ලලා ඈතට විහික් කරන්න පුළුවන්. හදවත පලන්න පුළුවන්, පිස්සු හදන්න පුළුවන්. එහෙම නැත්නම් සිහි විකල් කරන්න පුළුවන්. සමහරට දැන් අදත් හිටපුවා මිනිස්සු සිහි විකල් වෙනවා. සමහරවල් බය වෙලා මැරෙනවා. අපි දන්නේ එයා අවසාන වෙලාවේ මොන වගේ අත්දැකීමකට මුහුණ දීලාද මැරුණේ කියලා. අපිට තේරෙන්නේ අය කයට වෙලා තියෙන දේ විතරයි. ඉතින් මේ යකා කියන්නේ අහන ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්තම් ඒක විසඳුවේ නැත්තම් හදවත බලනවා කියලා. ඒ වෙලාවේ පින්නතුනි භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා නොකාහන්තං ආවසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණිය පජාය සදේව මනුසාය ආශ්මත දෙවියන් නිද්දි මරුන් නිද්දි බඹුන් ඉන්න මේ ලෝකේ නොඑක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්න මේ ලෝකේ මගේ හදවත බලන්න පුළුවන් කෙනෙක් මගේ හිත විකල් කරන්න පුළුවන් කෙනෙක් මා ඔස්සලා කකුල් දෙකෙන් අල්ලලා ගඟෙන් එහා පැත්තට විහික් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මට නම් පේන්නේ නැහැ. මම නම් දන්නේ කොහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා ඒක කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඔයාට අහන්න දෙයක් තියෙනවා නම් අහන්න කිව්වා. දැන් යකා කිපිලා ඉන්නේ. යක්ෂයා ඇත්තරම යක්ෂයාට මේ ප්‍රශ්න කාලයක් තිස්සේ එයාගේ හිතේ තියෙන එයාලගේ પરම්පරාවෙන් එන ප්‍රශ්න. ඇත්තට මේ වෙලාවේ මේ ආලෝක කියන යක්ෂයා මෙව අහන්නේ භාග්‍යතුන් වහන්සේ මේවට උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. තමන් හොයන උත්තරේ මේ මුනිවරයාගෙන් ලැබෙයි කියලා හිතන් නෙවෙයි ප්‍රශ්න අහන්නේ. එයා ඇත්තටම දන්නවා කාලයක් තිස්සේ ඔය ප්‍රශ්න වලට උත්තර හොයලා මේ වෙනකන් හම්බෙන්නේ මෙතනිනුත් හම්බෙන්නේ නැති උත්තර දෙන්නේ මේ ශ්‍රමණය දුන්නේ නැති වුණාට පස්සේ බලා ගන්නම් කියලා තමයි. එදා ඒ ආලෝක යක්ෂයා මේ ප්‍රශ්න ඇහුවේ. පින්නතුනි මෙතන තියෙන පුදුමේ තමයි යක්ෂයෙක් මේ ප්‍රශ්න ඇහුවට ඇත්තටම මිනිස්යන්ට වටින ප්‍රශ්නය අහන්නේ. උදාහරණයක් විදිහට මනුස්ස ලෝකේ අපි නිතර අපේ ජීවිතේ හොයන අපි නිතර කතා කරන ගවේෂණය කරන නොඑක් මාධ්‍යයෙන් අපිට විසඳුම් කියලා තියෙන ප්‍රශ්න තමයි යක්ෂයෙක් හිතේ තියාගෙන ඉඳලා අහන්නේ. දැන් බලන්න මේ ગાතා එයාලෝක යක්ෂයා මුලින්ම අහන්නේ කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටං ශ්‍රමණේ කියන්නේ කිව්වා මේ ලෝකේ පුද්ගලයෙකුට පුරුෂයෙකුට තියෙන උතුම්ම ධනෙ මොකද්ද? කිංසු සුචින්නම් සුඛමාවහාති මොකක් පුරුදු කළොත්ද මේ ලෝකේ සැපේ ලැබෙන්නේ? කිංසු හවේ සාදුතරං රසානං සීලු රස අතර තියෙන උත්තම වූ රසය මොකද්ද? කතං ජීවින් ජීවිතමාව සෙට්ටන්ති කොහොමද ජීවත් වෙන්න ඕනේ? කොහොම ජීවත් වුණොත්ද මේ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ? දැන් හිතන්න පින්නතුන් අපිට සමාජයෙන් අහන්න ලැබෙන්නේ නැද්ද මේක තමයි අපිට මේ ජීවිතයේ තියෙන වටිනා දේවල් වෙන්න අපිට තියෙන වටිනා ධනෙ. එහෙම නැත්නම් මෙන්න මේ දේ කරාට පස්සේ තමයි සැප ලැබෙන්නේ. අපි හිතන්න ඔන්න ලෝකෙ තියෙන උතුම් ධනෙ මොකද්ද? එහෙම නැත්නම් මොකක් පුරුදු කරොත්ද සැප ලැබෙන්නේ කියලා අපි ගිහිල්ලා අහනවා ජ්‍යොතිර්වේදීගෙන්. එයා කියනවා මෙන්න මේ නැකතර මේ දේ කරන්න මේ වස්ත්‍ර අඳින්න මේ දිශාවට හැරිලා මේ විදිහට කිරි උතුරන්න. එයා කියනවා මෙහෙම කරොත් ඔයාට සැප ලැබෙනවා. විද්‍යාඥයන් අහනවා එයාගේ ක්‍රමයට කියනවා මේ ලෝකේ සැප ලැබෙන්නේ මෙන්න මේව කරොත්. මේ ලෝකේ තියෙන උතුම්ම ධනෙ සමහර කෙනෙක් කියනවා මුදල්, සමහර කෙනෙක් කියනවා අධ්‍යාපනය, සමහර කෙනෙක් කියනවා දියමන්ති, මණික්, රත්තරන් මොනවා හරි.
යක්ෂයෙක් සියල්ල දන්න බුදුරජාණන් වහන්සේගෙන් අහද්දී කිංසූද විත්තම් පුරිසස් සෙට්ටම් මේ ලෝකේ තියෙන උතුම්ම ධනෙ මොකද්ද? මේ ලෝකේ මොනවා පුරුදු කරොත්ද කොයි විදියට හික්මුණොත්ද සැපේ ලැබෙන්නේ? මේ ලෝකේ තියෙන උතුම්ම රසය මොකද්ද? කොහොම ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ? දැන් හිතන්න පින්නතුනි දැන් භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර මේ ලෝකේ දෙවිමිනිස් ලෝකෙටම අදාළ වෙනවා. දෙවිමිනිස් ලෝකේ මේ උත්තරේ අහගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට යක්ෂයෙකුට කියපු කතාව මිනිස්සු විදිහට අපිත් අද ඉගෙන ගන්නවා. අපිත් අපේ ජීවිතේ ගල්පන්න හදනවා. මේ ලෝකෙටම අදාළ වෙන උත්තරයක් තමයි භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙන්නේ. උතුම්ම ධනෙ. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. කියන ආලෝක යක්ෂයාට ශ්‍රද්ධාව තමයි මේ ලෝකේ තියෙන උතුම්ම ධනෙ. මේ ලෝකේ කිසි කෙනෙක්ගෙන් අද ඉන්න අපි තුන් ලෝකේ ඉන්න බිලියන ප්‍රතියකින් ඇහුවොත් ඔයාට තියෙන උතුම්ම ධනෙ මොකද්ද? අපිට ඇහෙන්නේ එයාගේ වචනයක් විදිහට, එයාගේ පිළිතුරක් විදිහට මගේ ජීවිතේ මට ලැබුණු ධනෙ ශ්‍රද්ධාව කියලා කවුරුත් කියන්නේ නැහැ. ධම්මෝ සුචින්නෝ සුඛමාහාති මට මේ සැපේ ලැබුණේ මම ධර්මයක් පුරුදු කරපු නිසා කියලා එයා කියන්නේ. සත්‍යං හවේ සාදුතරං රසානම් මේ ලෝකේ තියෙන උතුම්ම රසේ සත්‍යයි කියලා මේ ලෝකෙන් අපට ඇහෙන්නේ. ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ නුවණැති විදිහට ප්‍රඥාවෙන් ගත කරද්දි කියලා අපිට ඇහෙන්නේ. භාග්‍යවතුන් උත්තර දෙන්නේ එහෙම. යක්ෂේ ශ්‍රද්ධාව තමයි ලෝකේ තියෙන උතුම්ම ධනය. ධර්මයේ හික්මුණාට පස්සේ ධර්මයේ හැසිරුණාට පස්සේ තමයි සැපේ ලැබෙන්නේ. මේ ලෝකේ තියෙන උතුම්ම රසය සත්‍ය. ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරොත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙනවා කිව්වා. දැන් හිතන්න මෙහෙම. දැන් උත්තර දෙනවා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ හැසිරුණොත් සැපේ ලැබෙනවා. අපි තුමු ඔන්න කාලෙන් කාලට මාධ්‍ය අහන්න ලැබෙනවා. සමාජලාට අපි ජීවිත කතා ඉගෙන ගන්නවා. යම්කිසි කෙනෙක් යම්කිසි පුද්ගලයෙක් සාර්ථකත්වයට පත් වෙච්ච හේතු. එහෙම නැත්නම් එයාගේ ජීවිතය එයා දුෂ්කර තැන් තරණය කරපු හැටි. එයා යම්කිසි ධනයක් උපද්දපු හැටි කියද්දි එයා කියන්නේ ධර්මය නිසා මට මේ සැපේ ලැබුණා කියලා. හැබැයි එයා දන්නේ නැතු වුණත් මෙන්න මෙහෙම කියනවා. මම මේ තැන්වලදී වැටෙද්දි මම මේ විදිහට උත්සාහ කරා. ඒ උත්සාහය නිසායි මම එතනින් මේ ප්‍රශ්නේ විසඳගත්තේ. පින්නතින උත්සාහය කියන්නේ ධර්මයක්. මේ ප්‍රශ්නේදී මං සැලෙන්නේ නැතුව ඒකට මුහුණ දුන්නා. පින්නතිනි නොසැලී මුහුණ දීම කියලා කියන්නේ ධර්මයක්. මේ ප්‍රශ්නවලදී මම නුවණින් විමසපු නිසා මම මගේ දැනුම පාවිච්චි කරලා මම ඉගෙනගත්ත දැනුමෙන් ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්න නිසා මම ඒ වෙලාවේ මේ ධනෙ ලබා ගත්තා. බාහුව සත්‍යංට සිප්පංච බොහෝ දැන උගත් බව කියන්නේ ධර්මයක්. මංගල කාරණාව. ඇත්තටම පින්නතුනි එයා මොන කෙනෙක් වුණත් උදාහරණයක් විදිහට අපි හිතමු එයා මිසදිටුවක් කියලා වෙන ආගමක කෙනෙක් එයා කීර්ති ප්‍රශංසාව උපද්දවගෙන ඉන්නවා කියලා හිතමු. ලොකු ධනයක් ලොකු පිරිසක් ඉන්නවා කියමු හිතමු. හැබැයි එයා දන්නේ ඒවා ලැබෙද්දී ඇත්තටම එයාගේ ජීවිතේ තීරණාත්මක තැන් සම්දිස්ථාන වල තියෙන්නේ ධර්මයක්. අද මේ ලෝකේ කෝටි 750කට වැඩි ජනතාව අතරේ මොනවා ධනෙ ලබා හිටියත් ඒ දේ එයාට ලැබෙන්නේ ධර්මයකින්. භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා ඒ නිසා ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨ ධනය. ධර්මයේ හැසිරුණොත් තමයි සැපය ලැබෙන්නේ. පින්නතුනි ශ්‍රේෂ්ඨ ධනය. දැන් ධනය කියලා කියද්දී අපි හිතමු ධනයේක ස්වභාවය තමයි අපිට ඒ ධනය පාවිච්චි කරලා සැපය ලබා ගන්න පුළුවන්. ඒ ධනය පාවිච්චි කරලා නූපන් ධනෙ උපද්දවන්න පුළුවන්. ඒ ධනෙ පාවිච්චි කරලා නූපන් සැපේ ලබන්න පුළුවන්. ලැබිලා තියෙන සැපේ වැඩි කරන්න පුළුවන්. තමන්ගේ මනාප තමන්ගේ කැමති දේ ඉටු කරන්න පුළුවන්. ඒවට තමයි ලෝකේ ධනෙ. දැන් මිල මුදල් ප්‍රධාන දෙයක්. රන් රිදී ප්‍රධාන දෙයක්. ධනෙ. හැබැයි මේ සියලුම ධනෙ අතර භාග්‍යවතුන් වහන්සේ වදාලා ශ්‍රද්ධාවමයි උතුම් වෙන්නේ. තිසරණිය කෙරේ තියෙන පැහැදීමයි උතුම් වෙන්නේ. සත්‍යයට ධර්මයට තියෙන පැහැදීමයි උතුම් වෙන්නේ. ඒ පැහැදීම තමයි යා ළඟ ඒ වෙලාවේ තියෙන ඒ ජීවිතේ තියෙන ශ්‍රේෂ්ඨතම ධනෙ. ඒ ධනෙට පුළුවන් කැමති ඕනම දෙයක් දෙන්න. ඒ ධනෙට පුළුවන් එයා බලාපොරොත්තු වෙන ඕනම තැනකට එක්ක යන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සදාලා යක්ෂයේ ශ්‍රද්ධාව තමයි මේ ලෝකේ. දැන් යක්ෂයාටත් මේකයි තියෙන්නේ. එයාගේ ජීවිතේ එයාට නොයේක් ධනෙ තියෙනවා. නොයේක් බලයක් තියෙනවා. හැබැයි එයාගේ ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනෙ මොකද්ද? ශ්‍රද්ධාව. එයාට සැප ලබන්න ඕන නම් එයා ධර්මයේ හැසිරෙන්න ඕනේ. මේ ලෝකේ හැමෝටම තියෙන මිහිරිම රසය තමයි සත්‍ය.
කෙනෙක්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන නම් එයා ප්‍රඥාවන්ත විදිහට ඒ ජීවිතය ගත කරන්න ඕනේ. අපි අහන්නේ මෝඩ විදිහට, එහෙම නැත්නම් මන්දබුද්ධික විදිහට, දුෂ්ප්‍රඥ විදිහට ගත කිරීම හේතුවෙන් කෙනෙක් දියුණුනා කියලා, ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ වුණා කියලා. අද අපි ඉතිහාසයේ යම්කිසි කෙනෙක්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා ඉගෙන ගන්නවා නම් එයාගේ ජීවිත කතාවේ තියෙන ප්‍රධාන සන්ධිස්ථාන වල තියෙන්නේ එයාගේ ප්‍රඥාව. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් පින්නතුනි පළවෙනි ගාථාවට ඔන්න ඔහමයි උත්තර ලැබෙන්නේ. යක්ෂයා ඇහුවේ ශ්‍රේෂ්ඨ ධනෙ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාළා ශ්‍රද්ධාව. කොහොම කුමක් පුරුදු කරොත්ද සැපේ ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාළා ධර්මයේ පුරුදු කරන්න ඕනේ. මේ ලෝකෙ තියෙන උතුම්ම රසය මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාළා සත්‍ය. කොහොම ජීවත් වුණොත්ද කෙනෙකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ වෙන්නේ? පඤ්ඤා ජීවෙන් ජීවිතමව සෙට්ටන්ති. නුවණින් යුතුව ජීවත් වෙන ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙලා අවසන් වෙනවා. ආලෝක යක්ෂයාට තව ප්‍රශ්න තියෙනවා. තව ගාථා තියෙනවා අහන්න. කාලයක් තිස්සේ අහන්න හිතාගෙන හිටපුවා. කාගෙන්වත් උත්තර නොලැබිච්ච ඒවා. මේ පළවෙනි උත්තර ටික ලැබෙනකොටම පැහැදිනවා. හැබැයි යාට තව ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රකට කරන්නේ නැහැ. ආය අහනවා. අහනවා මෙහෙම කතංසු තරති යෝගං කතංසු තරති අන්නමං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති කියනෝ සැඩපහර තරණය කරන්නේ කොහොමද? සාගරයෙන් එතර වෙන්නේ කොහොමද? දුක ඉක්මවා යන්නේ කොහොමද? පාරිශුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද? හිතන්න දැන් අපෙන් යක්ෂයෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම මේවට උත්තර දුන්නේ නැත්නම් තමුන්ගේ හදවත පලනවා අල්ලා විහික් කරනවා කියලා. කියනවා බලන්න කොහොමද සැඩපහරෙන් එතර වෙන්නේ? අපිට පීනනවා වගේ දෙයක් මතක් වෙයි. එතනින් හැර දෙයක් මතක් වෙන්නේ නැහැ. සාගරයෙන් එතර වෙන්නේ කොහොමද? ඒ වගේ වෙන දෙයක් මතක් වෙයි. දුක ඉක්මවා යන්නේ කොහොමද? පිරිසිදු වෙන්නේ කොහොමද? අපිට තේරෙන්නේ නැහැ. උත්තර දෙයි. ඒ මේ ප්‍රශ්න වලට ලෝකෙ ලැබිය යුතු නිවැරදිම පිළිතුර, සාර්ථකම පිළිතුර අපින් ලැබෙන්නේ නැහැ ලෝකෙට. එදා යක්ෂයා භාග්‍යතුන් වහන්සේගෙන් සියල්ල දන්න බුදුරජාණන් වහන්සේගෙන් අහද්දී භාග්‍යතුන් වහන්සේ එදා උත්තර දෙනවා මෙහෙම. සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නමං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. කියනවා යක්ෂය ශ්‍රද්ධාවෙන් තමයි සැඩපහරෙන් එතර වෙන්නේ. අප්‍රමාදයෙන් තමයි මේ සාගරයෙන් එතර වෙන්නේ. වීරියෙන් විතරයි කව මේ දුක ඉක්මවා යන්න පුළුවන්. ප්‍රඥාවෙන් තමයි කව තමන් පාරිශුද්ධත්වයටපත් වෙන්නේ. සැඩපහර කියද්දි එහෙම නැත්නම් ඕගේ කියද්දි සාමාන්‍යයෙන් ඕග හතරක් වෙනවා. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග. කාමය කියන්නේ සැඩපහරක්. කාමය කියන්නේ පින්නතුනේ සැඩපහරක් ගහගෙන යන්නේ. භවයේ ආය ඉපදෙන ස්වභාවයෙන් යුතු කර්ම රැස්වීම මේක සැඩපහරක් වගේ. ආය ඉපදි ගහගෙන යනවා. එක එක මිසදිටු වල වැළඳින එක අපේ ඇතුලේ ඒවා පළපදියම් වෙන එක, ඒවට ඇබ්බැහි වෙන එක මේක සැඩපහරක්. මේකෙන් මේ සැඩපහර ඊතර වෙන්නේ මේ සැඩපහර බින්දින්න පුළුවන් එකම දේ තමයි ශ්‍රද්ධාව. අපමාදේ නන්නවා මේ සාගරයේ වැටිච්ච කෙනා කොහොමද කියලා නම් සාගරයෙන් එළියට යන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළා අප්‍රමාදයෙන් විතරයි කිව්වා. එයාට මේ සසර නම් වූ සාගරයෙන් එළියට යන්න පුළුවන්. විරියේන දුක්ඛං අච්චි දුක ඉක්මවා යන්න නම් එයාට තියෙන්න ඕන දේ වීරිය. ලෝක ජීවිතේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ පිරිසිදු වෙන්නේ වෙන කිසි දෙයකින් නෙවෙයි ප්‍රඥාවයි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ නොයේ කුසල් දහම් තියෙනවා. අපිට පුරුදු කරන්න කියලා දීපු ලස්සන මාණික්‍ය ධර්මයන් ඉදිරියට නොයේ කුසල් තියෙනවා. හැබැයි මේ සියලුම කුසල් අතර ප්‍රධාන වෙන අග්‍රම වෙන කුසලයේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සියලුම ධර්මයන් ඒක තියෙන හරියට කැණි මණ්ඩල වගේ. සියලුම පරාල එකට වෙලා ඒ ඔක්කොම දරාගෙන ඉන්න කැණි මණ්ඩල වගේ කියනවා මේ සියලුම ධර්මයන් අපි උපද්දන්නේ ආසවක්ඛ්‍ය ඥානීය කියන ප්‍රඥාව ඉපැද්දීම පිණිස. ප්‍රඥාව තමයි මේ ධර්මයේ මේ බුද්ධ ශාසනය කතා කරන ඉගෙන ගන්න අපි වරුදු කරලා උපද්දන ශ්‍රේෂ්ඨතම කුසලය.
ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළ ප්‍රඥාවෙන් විතරයි පිරිසිදු වෙන්නේ, පාරිශුද්ධත්වයටපත් වෙන්නේ. දැන් හිතන්න පින්නතුනි බලන්නකො මේ ලෝකේ හැමෝටම අදාළ වෙන විදිහට අර යක්ෂයෙක්ගේ ප්‍රශ්න වලට බුදු කෙනෙක් උත්තර දෙන හැටි. එයාට තව ප්‍රශ්න තියෙනවා අහන්න. ආය අහනවා. යක්ෂයා අහනවා කතං සුලබතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචතිති. එහෙනම් ශ්‍රමණේ කියන්නේ කිව්වා කොහොමද ඔය කියන ප්‍රඥාව ලබන්නේ? ප්‍රඥාව ලබන්නේ කොහොමද? කතං සුවින්දතේ ධනං කොහොමද එනම් කියන ධනෙ ලබන්නේ? කතං සුකිත්තිං පප්පෝති කොහොමද කීර්ති ප්‍රශංසා උපදින්නේ? කතං මිත්තානි ගන්තති මිත්‍රයෝ එකතු වෙන්නේ, මිත්‍රයේ පිරිවරා ගන්නේ කොහොමද? මේ ලෝකේ අතහැරලා පරලෝක ගියාට පස්සේ ඒ පරලෝකදී ශෝක නොකරන්නේ කොහොමද කියලා අහනවා. දැන් බලන්න ආයෙ ප්‍රශ්නයක්. කලින් ප්‍රශ්නේ අපෙන් යක්ෂයෙක් හෝ වෙන කෙනෙක් ඇහුවත් අපිට එයාට සාර්ථක උත්තරයක් දෙන්න වෙන්නේ නැහැ. දැන් හිතන්න දැන් ඔය දැන් අහන ප්‍රශ්න අද සාම්කිසි කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් සමාජයේ කතා කරන අදහස් දෙන ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කොහොමද ප්‍රඥාව ලබන්නේ? මොනවා හරි කියයි. කොහොමද ධනෙ ලැබෙන්නේ? නොඑක් දේවල් කියයි. අඩුම ගානේ අසවල් දේවල්ට හරි යන්න කියයි. මොකක් හරි දෙයක් කියලා මේක gedara තියාගන්න හරි කියයි. ගලක් හරි දෙයි. එයාගේ දෘෂ්ටිය හැටියට, එයාගේ විශ්වාසය හැටියට, එයාගේ ආගම හැටියට, එයාගේ මනාප දේ හැටියට එයා කියයි. කොහොමද කීර්ති ප්‍රශංසාව උපදින්නේ? කොහොමද මිත්‍රයෝ ලැබෙන්නේ? මේ ලෝකයට ඇතහැරලා පරලෝකයට යනකොට කොහොමද කියලා නම් ශෝකයක් නොකර ඉන්නේ. දැන් හිතන්නකෝ පින්නතේ මිනිස්සු විදිහට අපිට තියෙන ප්‍රශ්න මෙවුවා. ඇත්තටම අපි කැමති ප්‍රඥාව ලබන්න. අපිත් හොයනවා කොහොමද මේ ලෝකේ ධනෙ හොයන්නේ? අවුරුදු ගාණක් ළමයි ඉගෙන ගන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න මේ ප්‍රධාන දේ තමයි ධනෙ හොයන එක. අධ්‍යාපනයේ ලබන කෙනෙක්ගේ ප්‍රධාන අරමුණ මොකද්ද? ධනෙ හොයන එක. කීර්ති ප්‍රශංසා වලට අපි හැමෝම කැමතියි. අපි හැමෝම කැමති Tamanට ගොඩාක් යාළුවෝ මිත්‍රයෝ ඉන්නවට. ඉතින් එයා අහනවා, යක්ෂයා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් කොහොමද මේවා ලැබෙන්නේ? සාමාන්‍යයෙන් අපි නිතර හිතන්නේ නැති වුණත් යක්ෂයා අවසාන ප්‍රශ්නේ ඇහුවේ මේ ලෝකෙන් එතරට ඊළඟ ලෝකෙට ගියාට පස්සේ කොහොමද දුකක් නැතුව ඉන්නේ? දැන් බලන්න පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාව ලබන හැටි ගැන කියලා දෙන හැටි. දැන් කලින් උත්තර දුන්නා ප්‍රඥාවෙන් තමයි පිරිසිදු වෙන්නේ, පාරිශුද්ධ වෙන්නේ. ප්‍රඥාවන්ත විදිහට ජීවිතයක් ගත කරොත් විතරයි ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඔය කියන ප්‍රඥාව කොහොමද ලබන්නේ? ඔය විදිහට ශ්‍රේෂ්ඨ කරන කෙනෙක්ගේ ජීවිතයක් පාරිශුද්ධ කරන ප්‍රඥාව කියන ධර්මය අපි කොහොමද අපේ ජීවිතේට ලබා ගන්නේ? මෙන්න භාග්‍යවතුන් වහන්සේගේ උත්තරේ. සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කනෝ. රහතුන්ගේ ධර්මයේ තියෙනවා කියනවා නිබ්බාන පත්‍ය අමා නිවන අරමුණු කරගෙන නිවනට පමුණුවන අමා නිවන කරා එක්ක යන ධර්මයක් තියෙනවා රහතුන්ගේ. ඒ ධර්මයේ ගැන ශ්‍රද්ධාව උපදවන්න ඕන කියනවා. ඒ ධර්මයේ සුසුතා ලබතේ පඤ්ඤං ඒක මනාව අහලා අපමත්තෝ විචක්කනෝ. මනාව ඒ රහතුන්ගේ ධර්මයේ රහතුන්ගේ වචන අහලා එයා නුවණින් අප්‍රමාදීව හිතන්න ඕන කියනවා, විමසන්න ඕන කියනවා. ඒකේ අර්ථය. ඒකේ අර්ථය නුවණින් විමසද්දී යන්නේ ඒගොල්ලොන්ට අර ජීවිතේ ශ්‍රේෂ්ඨ කරවන, ජීවිතේ පාරිශුද්ධ කරවන ප්‍රඥාව ලැබෙනවා. හිතන්න එතකොට දැන් පින්නතින් රහතුන්ගේ ධර්මයේ නුවණින් විමසීම කියන්නේ ප්‍රඥාව ලැබෙන ක්‍රමී. දෙයතන අපිට ඇස්පේන්නේ නැත්තම් ඇස්පෙනීම ලබන ක්‍රමී කෙනෙක් කියනවා හරි අප්‍රමාදී ඔයා මෙන්න මේ බෙහෙත දාන්න හැට. ටිකෙන් ටික යා නොදැක්ක දෙයක් දකින්න පටන් ගන්නවා. නොදැක්ක වර්ණ පේනවා. නොදැක්ක අහස, නොදැක්ක තරු ගස්කොළ සදාසිව ඔයා කවදාවත් දැක්කේ නැති දේ පේනවා. එයාට ලැබිච්ච ඇසින් භාග්‍යවතුන් වහන්සේ වදාළ අර කියන ධනෙ අර කියන ශ්‍රේෂ්ඨත්වයටපත් කරන ප්‍රඥාව ලැබෙන්නේ රහතුන්ගේ ධර්මයෙන් නුවණින් විමසුවොත්. දැන් පින්නතුනේ අපි කලින් ඉගෙන ගත්ත මේ ගාථා තියෙනවා දැන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. ඒ කියන්නේ මේක වනාහි රහතුන්ගේ ධර්මය. රහතන් වහන්සේලා අපිට දායාද කරලා පිරිනම් පාපු ධර්මය
අවුරුදු 2500 තිස්සේ අපි මේ ඉගෙන ගන්න ධර්මය. විරාගයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපි ඉගෙන ගත්ත ප්‍රඥාවෙන් පිරිසිදු වෙනවා. ශ්‍රද්ධාවෙන් මේ සැඩපාර තරණය කරනවා. මේක තමයි ධර්මය. මේ ගාථා කියලා කියන්නේ මේ තමයි ධර්මය. ඒතර අපි මේක නුවණින් විමසුවොත් උදාහරණයක් විදිහට දැන් කෙනෙක් කැමති එයාගේ ජීවිතේට සැප ලබන්න. ඉතින් මේ ගාථාවේ තියෙනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. ධර්මයේ හැසිරුණොත් එයාගේ ජීවිතේට සැප ලැබෙනවා. අන්න ධර්මය. ඔන්න රහතුන්ගේ වචනයක් ලැබෙනවා එයාට. එයා අප්‍රමාදීව නුවණින් විමසනවා කොහොමද ධර්මයේ හැසිරෙන්නේ සැපේ ලැබීමට. රහතුන්ගේ වචනයක් අහලා අපමත්තෝ විචක්කනෝ අප්‍රමාදීව නුවණින් විමසද්දී අන්න එයාට සැපේ ලබන්නා වූ ප්‍රඥාව උපදිනවා. තේරුණානේ? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ යක්ෂයාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කන. ඔන්න මේ ලෝකේ ප්‍රඥාව උපදින විදිහ රහතුන්ගේ ධර්මයේ තියෙනවා කියනවා නිවනට එක යන නිවනට පමුණුන ඒ ධර්මයේ සැදැහැ සිතින් යුතුව මනාව අහන්න ඕනි. අහලා අප්‍රමාදීව නුවණින් විමසන්න ඕනි. අපි ওই විදිහට අහලා ওই විදිහට නුවණින් විමසුවොත් කාලයක් යනකොට අපිට බලන්න පුළුවන් අපේ ළඟ නොතිබිලා අලුතෙන් උපදින ප්‍රඥාව මොකක්ද කියලා. ඒ ප්‍රඥාව අපේ ජීවිතයේ ටිකෙන් ටික පාරිශුද්ධත්වයට පත් කරන හැටි, ටිකෙන් ටික ශ්‍රේෂ්ඨත්වයට පත් කරන හැටි අපටම අත්දකින්න පුළුවන්. හැබැයි අපි ධර්මයෙන් නුවණින් විමසුවොත්. ඊළඟට පින්නතුන් යක්ෂය ආය අහනවා. එයාගේ ගාථාවේ ඊළඟ ප්‍රශ්නේ කතංසු වින්දති ධන. එහෙනම් කොහොමද කියන්නේ ශ්‍රමණිය ධනෙ ලබන්නේ? අද ගත්තොත් ඉගෙන ගන්න ධනෙ ලැබෙනවා. එහෙම නැත්නම් මේ රැකියාව කරන්න ධනෙ ලැබෙනවා. එහෙම නැත්නම් මේ කෙනාගේ මේ ආයතනය කරන්න මොකක් හරි කරන මෙන්න මේ විදිහට ධනෙ ලැබෙනවා. මොනවා හරි දෙයක්. මොකක් හරි අධ්‍යාපන ක්‍රමයක්. අඩුම ගානේ ශාස්ත්‍ර කියලා හරි මිනිස්සු සල්ලි හොයනවා. භාග්‍යතුන් වහන්සේගෙන් යක්ෂයා කොහොමද ධනෙ හොයන්නේ කියලා අහද්දී උත්තර ලැබෙන්නේ මෙන්න මෙහෙම. පතිරූපකාරී දුරවා උට්ටාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝති දදම් මිත්තා නිගන්තති. පළවෙනි උත්තරේ තමයි පතිරූපකාරී දුරවා උට්ටාතා වින්දතේ ධනං. ඔන්න ධනෙ හොයන ක්‍රමය. යක්ෂයාට දීපු උත්තරේ. මේක තියෙනවා පතිරූපකාරී දුරවා. ඒ කියන්නේ දරා ගන්න පුළුවන් වීරියෙන් යුතුව, ඒ කියන්නේ නැගී සිටින වීරියෙන් යුතුව උට්ටාතා වින්දති ධන. ප්‍රශ්න වලට මුහුණ දෙන වීරියෙන් යුතුව එයා අප්‍රමාදීව වීරිය කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. අන්න එයාට විතරයි කියන මේ ලෝකේ ගිහි ගෙදර ඉඳලා ධනෙ හොයන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ මෙහෙම. දැන් හිතන්න අපි ගාව යම්කිසි ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පය අපි පාවිච්චි කරන විදිහට, ඒ ශිල්පේ පාවිච්චි කරන ප්‍රමාණයටනේ අපිට ධනෙ ලැබෙන්නේ. දැන් ඔයගොල්ලෝ අහලා ඇති අර ජාතක කතාවේ මේ කුණකින් සිටුවරයෙක් වෙච්ච සිටුවරයෙක් පොහසත් වෙච්ච සිටුවරයෙක් කතාව. දැන් මේ කුණ කියලා කියන්න පින්නතුනේ ඇත්තටම වටින දෙයක් නෙමෙයි. එදත් වටින්නේ අදත් වටින්නේ. මෙරිච්ච මීයේගේ මලකුණක්. හැබැයි එයා ඒක පාවිච්චි කරපු විදිහක් තිබුණා. එයා මේ මීකුණ පාවිච්චි කරලා කරපු ඊළඟ පළවෙනි පියවර. ඒ පියවරෙන් තමයි එයා දෙවෙනි පියවරට ගියේ. දෙවෙනි පියවරෙන් ඊට වඩා ධනයක් උපද්දලා තුන්වෙනි පියවරට ගියා. ඉතින් හිතන්න පින්නතුනේ මීකුණා පාවිච්චි කරලා එයා මනාව නුවණින් විමසලා ස්ථානෝත්තර ප්‍රඥාවෙන් වීරිය කරද්දී එයා ආරම්භයේ මීකුණක් තියෙද්දී අවසානයේ සිටුවරේ දක්වා යාව එක්ක ගියා. ඉතින් හිතන්න අපි මොනවා හරි ශිල්පයක් ඉගෙනගෙන තියෙනවානේ. ඒක අපි මනාව පාවිච්චි කරොත් නොසැලෙන වීරියෙන් යුතුව අප්‍රමාදී උත්සාහ කරද්දී එයාට පුළුවන් කිව්වා මේ ලෝකේ ධනෙ ලබන්න. එයා දන්න ශිල්පේ මොකක් හරි වෙන්න පුළුවන්. හැබැයි එයා ඒ ශිල්පයට අනුව උත්සාහ කරද්දී තමයි සමහර අය ඉන්නවා පාරේ සිඟමනේ ගිහිල්ලා තමයි ධනෙ හොයලා තියෙන්නේ. සමහරට එයාගේ ජීවිතේ පිටිපස්සේ එයා පෝසතෙක් කියලා මිනිස්සු දන්නේ. එයා අද සමහරට හිඟා කරනවා. සමහර කෙනෙක් වගා කිරීමෙන් තමයි පටන් ගන්නෙ. ලෝකේ ඉන්න බිලියනපතියෝ එයාලගේ ජීවිතේ මුල් කාලේ ගොඩක් දුප්පත්. එයාගේ ආරම්භයේ තියෙන නැගී සිටින වීරිය, ප්‍රශ්න දරා ගන්න ස්වභාවය, නොසැලෙන උත්සාහය මේ දේවල් තමයි ඒගොල්ලෝ අද අවසාන ප්‍රතිඵලය දක්වා අවිල්ල තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධන. ප්‍රශ්නිනකොට දරාගෙන වීරියෙන් උත්සාහ කරන්න ඕනේ. එයාට ධනෙ ලැබෙනවා.
ඊළඟට අහනවා කතංසු කිත්තිම් පප්පෝති. එහෙනම් කියන්නේ කොහොමද කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ වදාළා සච්චේන කිත්තිම් පප්පෝති. කීර්තිය උපදිනවා කියනවා සත්‍ය කතා කරද්දී. සත්‍ය නිසා කෙනෙකුට කීර්තිය ලැබෙනවා කියනවා. පින්වත්නි අද බුදුරජාණන් වහන්සේ ගැන අදත් අපි මේ ලෝකේ දේවනිස් ලෝකේ කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු මේ සත්‍ය නිසා. දැන් හිතන්න මේ ගාථාවල උත්තර අදත් අපි ඉගෙන ගන්නේ අදත් මේ 2022 කියන මේ ලෝකයේ මෙච්චර තාක්ෂණික වෙනස් වෙලා තේද්දි අපි මේවා කතා කරන්නේ සමාජෙට අදටත් මේක සත්‍යයක් නිසා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ ලෝකේ කීර්තිය ප්‍රශංසාව ලැබෙන දෙයක් තමයි සත්‍යය. සමහර ප්‍රසිද්ධ අය ඉන්නවා ඒගොල්ලෝගේ එක බොරුවක් අහුවෙච්ච ගමන් අර තිබ්බ කීර්ති ප්‍රශංසාව නොපෙනී යනවා. කොච්චර කීර්තිය තිබුණත් එයා සංගවපු දෙයක් එයාගේ බොරුවකින් ඒක නැසලා දානවා. ඒ නිසා යක්ෂයාට උත්තර දෙනවා සත්‍යයෙන් තමයි කීර්තිය උපදින්නේ. ඊළඟට හැවේ කතම් මිත්තානි ගාන්තති කොහොමද කියලා අහනම් මිත්‍රයෝ ලබන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළා දදං මිත්තානි ගාන්තති දන් දීමෙන් තමයි මිත්‍රයෝ ලැබෙන්නේ. මිත්‍රෝ පිරිවරන්නේ. පිළිතුරු නොදී ලබන්න පුළුවන් කිසි දෙයක් නැහැ. අපි දෙන තරමට අඩුම ගානේ අපි ප්‍රිය වචනේ හරි දන් දෙනවා නම් තමයි අපි වෙනුවෙන් ලෝකෙ පැහැදිච්ච කෙනෙක් නිර්මාණය වෙන්නේ. මෙත්සිතෙන් යුතුව අපි කායිකව වාචිකව අනිත් අයත් එක්ක ගනුදෙනු කරනවා නම් මෛත්‍රී සාගත කාය කර්මය තියෙනවා නම් මෛත්‍රී සාගත වචී කර්මය දන් දෙනවා නම් ආහාර දන් දෙනවා නම් අවශ්‍ය වෙලාවට මොකක් හරි උදව්වක් කරනවා නම් සුදුසු කාලයේ දන් දෙනවා නම් මේ හේතුව නිසාමයි මේ ලෝකෙ ධනිය මිත්‍රයෝ ලැබෙන්නේ. දැන් හිතන්න අපිට මිත්‍රයෝ කීප දෙනෙක් ඉන්නවා කියලා හොඳට ඉතිහාසය බලන්න මේගොල්ලෝ අපිට කොහොමද ලැබුණේ? කොහොමද අපිට මේගොල්ලෝ මුණ ගැහුනේ? ඒ කෙනා අපිට මොන යාළුවෙක් ඉන්නවද අද වෙනකන් එයා අපේ හොඳම යාළුවා. එයා අපිට මුණ ගැහෙන පළවෙනි දවසේම අපි එයාට බැන්නනම් එයාත් එක්ක මොකක් හරි ද්‍රෝහි වෙන වැඩක් කරා නම් අද එයා නැහැ. අවුරුදු ගාණක් තිස්සේ එන මේ මිත්‍රත්වයේ ආරම්භයේ මේක බිඳිලා ගිහිල්ලා. එයාට ප්‍රිය වචනයක් හරි දන් දීම නිසා තමයි මේ මිත්‍රත්වය අද වෙනකන් තියෙන්නේ. එයාට සමහරට අවශ්‍ය ඉස්කෝලේලා සමහරට හදිසියට පැන්සලක් දීලා සමහරට යම්කිසි ගාණක් කියලා දීලා මොකක් හරි දෙයක් දැනුම හරි දීලා තමයි අද වෙනකන් අපිට ලැබිච්ච ඕනම මිත්‍රයෙක් ඉන්නේ. ඒ නිසා යක්ෂයාට දෙන උත්තරේ දදං මිත්තානි ගාන්තති මිත්‍රයෝ එකතු වෙන ගාන්තති කියන්නේ එකතු වෙනවා පිරිවරනවා දන් දෙන කෙනාට. හිතන්නකෝ අද වුණත් අපි යම්කිසි කෙනෙකුට පහදිලා ඉන්නවා නම් එයාගෙන් අපිට මොන හරි දෙයක් ලැබිලා නේද? කිසි දෙයක් නොලැබුණු කිසි දෙයක් නොදෙන කිසි දෙයක් දෙන්නේ නැති ස්වභාවයක් අපිට ප්‍රකට වෙන කෙනෙක්ගෙන් අපි මිත්‍රත්වය බලාපොරොත්තු වෙන්නේ එයාව ඇසුරු කරන්න අපි කැමති නැහැ. Taman තව කෙනෙක් එක්ක යාළු වුණා නම් තව කෙනෙකුට පහදිනවා නම් හිතන්නේ එයාගේ මොනවා හරි අපිට දෙයක් තියෙන නිසායි ලැබෙන නිසායි ලැබෙනවා කියලා අඩුම ගානේ බලාපොරොත්තුවක් අර තියෙන නිසායි අපි එයාගේ මිත්‍රයෙක් වෙන්නේ. එයාගේ මිත්‍රත්වයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළා දන් දීමෙන් මිත්‍රයෝ ලැබෙනවා. 2500 කලින් යක්ෂයෙකුට දීපු මේ උත්තරේ බලන්න පින්නතුනි අදටත් ඇත්ත. දන් දීමෙන්මයි මිත්‍රයෙක් ලැබෙන්නේ. ඊළඟට ඇහුවේ අස්මා ලෝකා පරං ලෝකං කතම් පිච්චන සෝචතීති. මේ ලෝකේ ඇතහැරලා පරලෝ ගියාට පස්සේ කොහොමද ශෝක නොකරන්නේ? දැන් හිතන්න පින්නතුනි යක්ෂයෙක් මේ අහන්නේ. එයාගේ අවශ්‍ය ගොඩාක් තියෙනවා හැබැයි එයාත් කවදාරි මැරලා පරලෝ යන්න ඕනේ. දැන් මිනිස්සු විදිහට අපි අවුරුදු 60 70ක් ඉඳලා අපි පරලෝ යන්න ඕනේ. මේ වෙනකොට කෝටි ගාණක් මේ පෘථිවියේ මිනිස්සු ඉන්නවා මේ හැමෝම පරලෝ යන්න ඕනේ. අද කියන දවසේ බොහෝ මිනිස්සුන්ගේ ආයුෂ අවසන් වෙලා පරලෝ යනවා. හෙට කියන දවසේ ආයුෂ අවසන් වෙලා පරලෝ යනවා. තව ටිකකින් සමානට පරලෝ යනවා. යක්ෂය අහනවා, ආලවක අහනවා, ආලවක කියන සෙන්පති අහනවා. හරි මේ ලෝක ඇතැරලා පරලෝ ගියාට පස්සේ කොහොමද ශෝක නොකර ඉන්නේ? භාග්‍යතුන් වහන්සේ උත්තරේ තමයි මෙන්න මෙහෙම. යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ සච්ඡන් ධම්මෝ දිති චාගෝ සවේ පෙච්චන සෝචති. අස්මා ලෝකා පරං ලෝකං එවං පෙච්චන සෝචතිති. කිනෝ සද්දස්ස ගරමේසිනෝ ශ්‍රද්ධාවන්ත නිවසේ ඉන්න. එහෙම නැත්නම් ගිහි ගෙදර වසන කෙනෙක් ඉන්නවා සදහැ ශ්‍රද්ධාව තියෙන. අන්න ඒ වගේ කෙනෙක් ළඟ මෙන්න මේ ධර්මයන් හතර තිබ්බොත්
ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් ළඟ මෙන්න මේ ධර්මයන් හතර තිබ්බොත් එහෙම අන්න යානම් පරලෝ කියලා ශෝක කරන්නේ නැහැ. කියන මොනවද සච්චන් ධම්මෝ දිති ඡාගෝ. එයාගේ ළඟ තියෙනවා නම් ශ්‍රද්ධාව, එයාගේ ළඟ තියෙනවා නම් ධර්මය, එයාගේ ළඟ තියෙනවා නම් උත්සාහය, එයා ළඟ තියෙනවා නම් අත්හැරීම. ඒ කෙනා පරලෝ කියලා ශෝක නොකරන කෙනෙක්. අද අපේ ඔන්න යාළුවෝ ඉන්නවා, අපේ මිත්‍රයෝ ඉන්නවා, ඥාති ඉන්නවා. මේ රටේ ඉන්න මිනිස්සු ඉන්නවා, මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉන්නවා. ඔය කාගේ හරි ජීවිතය අපිට පේනවා නම් එයා සත්‍ය කතා කරන කෙනෙක්. කියන දේ කරන දේ කියන කෙනෙක්. සත්‍යයෙන් ජීවත් වෙන කෙනෙක්. එයා ධර්මයේ හැසිරෙන කෙනෙක්. එයා වීරියවන්ත කෙනෙක්. එයා අත්හරින කෙනෙක්. දන් දෙන කෙනෙක්. මේ ලක්ෂණ පේනවා නම් අපිට එයාගෙන අනාගතේ කියන්න පුළුවන්. මෙයා ඊළඟ ජීවිතේ ශෝක කරන්නේ නැහැ. අපේ ජීවිතේ තියෙනවා නම් මේ ධර්ම හතර භාගතුන් සදා දීපු උත්තරේ මේ ධර්මයන් හතර තියෙන කෙනෙක් පරලෝ කියලා ශෝක කරන්නේ. අස්මා ලෝකා පරන් ලෝකං මේ ලෝකේ අතහැරලා පරලෝ යනකොට යක්ෂය ඔන්න ඔහම තමයි ශෝක නොකර ඉන්නේ. මම ආයෙ කියන්නම් යස්සේතේ චතුරෝ ධම්මා සද්ධස්ස ගර මේසිනෝ ශ්‍රද්ධාවන්ත ගිහි ගෙදර වසන කුල පුත්‍රයෙකුට මේ ධර්මයන් හතර තියෙනවා නම් සච්චන් ධම්මෝ දිති ඡාගෝ සත්‍යයත් ධර්මයත් උත්සාහයත් අත්හැරීමත් ඒ කෙනා පරලෝ කියලා ශෝක කරන්නේ. පින්නතුනි දැන් මේ වෙලා එදා ඒ අතීතේ මේ සිදුවීම වෙන වෙලාවේ මේ ධර්මයේ කියව භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාලා. හැබැයි මේ කතාව අහපු යක්ෂයා, මේ කතාව අහපු යාලවක සෙන්පතිය තවමත් එයාගේ ඒ විමානය ඇති. ඒ ආයුෂ තවමත් ඉවර නැහැ. මොකද ඒක දිවි ලෝකෙට අයිති යක්ෂයෙක්. එහෙම නැත්නම් දිව්‍ය ස්වභාවයට අයිති චාතුර් මහරජු කියන දිවි ලෝකෙට අයිති සෙන්පතියෙක්. එයා තවම ජීවිතුන් අතර ඉඳලා භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිච්ච මේ උත්තර සිහි කරනවා ඇති. එයා දකිනවා මනුස්ස ලෝකෙ වෙච්ච මේ වෙනස අද මිනිස්සු තාක්ෂණික දේවල් පාවිච්චි කරනවා. එයාට පේනවා අදත් මිනිස්සුන්ගේ ජීවිතේ සත්‍ය කෙනෙක් කතා කරද්දි ධර්මානුකූලව ජීවත් වෙද්දි වීරිය තියෙන අත්තරන මිනිස්සු එයාට පේනවා චාතුර් මහරජුගෙට එනවා. එයා දකිනවා අදටත් මේ ධර්මයන් හතර තියෙන මිනිස්සු පරලෝ කියලා ශෝක කරන්නේ නැහැ නේ කියලා. එයා අදටත් සමාහට සතුටින් සිහි කරන නැති එදා භාග්‍යවතුන් වහන්සේගේ දීපු උත්තර. භාග්‍යවතුන් වහන්සේ ඒ උත්තර දීලා ආයේ මෙහෙම කියනවා. ඉංග අඤ්ඤේපි පුච්චස්ස පුතු සමන බ්‍රාහ්මණේ යදිසච්චා දමා චාගා කන්තයා බියුනනවි බියෝද විජ්ජති. ඉතින් ඔයාට ඕන නම් යක්ෂය ගිහිල්ලා අහන්න කියනවා. මේ ලෝකේ නොඑක් බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. කැමති නම් ගිහිල්ලා අහන්න කියනවා. යදිසච්චා දමා චාගා කන්තයා බියෝද විජ්ජති. මේ ලෝකේ සත්‍යයට, දමණයට, අත්හැරීමට, ඉවසීමට වඩා දෙයක් මේ ලෝකේ තියෙනවද කියලා ඕනනම් ගිහලා අහගන්න කියනවා. අවසාන දීපු උත්තරේ වාට මේ වගේ සතුටක් නැත්තම් මේ උත්තර ගැන පහදින්නේ නැත්තම් ගිහිල්ලා ඕන ශ්‍රවණ බ්‍රාහ්මණයෙක්ගෙන් අහන්න කියනවා. මේ ලෝකේ සත්‍යයට වඩා, ඉන්ද්‍රිය දමණයට වඩා, අත්හැරීමට වඩා, ඉවසීමට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා නම් ගිහිල්ලා ආගෙන හොයාගන්න කියනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙමයි අවසාන උත්තරේ දෙන්නේ ආලෝක යක්ෂයාට. පින්නතුනි යක්ෂයා හොයහා අවුරුදු 10 ගණනක් හොයපු ප්‍රශ්න වලට ඔන්න උත්තරේ දා ලැබෙනවා. කතන්නු දානි පුච්චියම් පුතු සමන බ්‍රාහ්මණී සෝහං අජ්ජ පජානාමි යෝවත්තෝ සම්පරායිකෝ. ස්වාමිනී ආයේ මොනව අහන්නද කියලා අහන ශ්‍රමණ බ්‍රාහ්මණය හොය ගිහිල්ලා මම අද දැනගත්තා මේ ජීවිතයේ තියෙන අර්ථය. එහෙම නැත්නම් මේක කියන මෙහෙම මේ ලෝකෙන් පරලෝ යනකොට යම්කිසි අර්ථයක් තියෙනවා නම් ශෝක නොකිරීමක් තියෙනවා නම් ඒක මම අද දැනගත්තා. ආයෙ මට කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ගෙන් හොයාගෙන ගිහිල්ලා ආයෙ අහන්න දෙයක් නැහැ කියනවා. පින්නතුනේ ඇත්තටම කියනවා නම් මේ ප්‍රශ්න අහලා දැන් හිතන්න අපි මේ සිද්ධිය පටන් ගන්න කොහොමද? ශ්‍රමණේ එළියට ඵලයන්. ශ්‍රමණේ ඇතුළට වරෙන් කියලා කියපු කෙනා එයාගේ ප්‍රශ්නට උත්තර දෙනකොට එහෙම නැත්නම් මේ වෙනකොට මේ අවස්ථාව වෙනකොට සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක්. අත්තාය වතමේ බුද්ධෝ වාසාය යාල විමාගම මට අර්ථයේ පිණිසමයි මට යහපත පිණිසමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ ආලවකගේ භවනට වැඩි
සෝහං අජ්ජ පජානාමි යත් දින්න මහපං. ඉතින් මං අදයි දැනගත්තේ මේ ලෝකේ කාට දුන්නට පස්සේද මහ විපාක ලැබෙන්නේ. සතුටටපත් වෙලා කියන්නේ. කලින් කිව්වේ කොහොමද? එළියට ඵලයන් කියලා. අද කියනවා කවුගෙන්වත් ආයෙ මුකුත් මට අහන්න දෙයක් නැහැ. මං අද තමයි දැනගත්තේ මේ ලෝකේ කාට දුන්නට පස්සේද මහත්ඵල. මේ භාග්‍යතුන් වහන්සේ මං කෙරෙහි කරුණාවෙන්මයි අද මෙතෙන්ට වැඩි. සෝහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්ස මානෝ සම්බුද්ධං ධම්මස්සච සුදම්මතන්ති. ස්වාමිනී මං යනවා කියනවා ගමින් ගමට. මං යනවා කියනවා නගරෙන් නගරෙට. මං යන්නේ වැඳ වැඳ ඒ භාග්‍යතුන් වහන්සේටයි ඒ ධර්මයේ තියෙන සුන්දරත්වයටයි වැඳ වැඳ කියන මං අදීද යන්නේ. පින්නදී බලන්නක භාග්‍යතුන් වහන්සේ කිව්වේ කොහොමද? මෙව්වට උත්තර දුන්නේ නැත්තම් කකුල් දෙකෙන් අල්ලලා වේක් කරනවා කිව්වා. ඔය සිහි විකල් කරනකො හදවත පලනවා කියලා පටන් ගත්තේ ප්‍රශ්න අහන්න. උත්තර දුන්නාට පස්සේ කියනවා අද ඉඳන් ඔබ වහන්සේට වැඳ වැඳ කියනවා යන්නේ. බාහන පින්නතුනේ වෙනස. දැන් බලන්න එයාගේ ජීවිතේ වෙච්ච පරිවර්තනේ ප්‍රශ්න ටිකක් අහලා භාග්‍යවතුන් වහන්සේගෙන් උත්තර ලැබුණාට පස්සේ ඒක තමයි පින්නතුනි අපිට කියන්න තියෙන සත්‍යං ආවේ සාදුතරං රසානම් මිහිරි දෙයක් උනේ එතන. භාග්‍යවතුන් වහන්සේ සත්‍ය කියපු නිසා. සත්‍ය තමයි මේ ලෝකේ තියෙන සුන්දරම රසය, උතුම්ම රසය. ඉතින් පින්නතුනි ඒ නිසා මේ ඇත්තටම මේ ප්‍රශ්න කොහොමද ධනෙ ලබන්නේ, කොහොමද මිත්‍රයෝ ලබන්නේ, කොහොමද සැපේ ලැබෙන්නේ, අපේ ජීවිතේට කොයි විදිහට ජීවත් වුණොත්ද කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ, මේ හැමදේම අපිට තියෙන ප්‍රශ්න, අපි හොයන ප්‍රශ්න, හැමතැනින්ම නොයේක උත්තර කතා කරන ප්‍රශ්න. ඇත්තටම මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණු අපි පුරුදු කරොත් අවසානයේ අපිත් කියයි මම භාග්‍යවතුන් වහන්සේ වැඳ වැඳ ජීවත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ යන තැන මම මේ ධර්මයේ සුන්දරත්වයට වැඳ වැඳ මම ජීවත් වෙන්නේ. මම හැමෝටම කියන්නේ ධර්මය ගැන. අවසානට අපි එහෙම කියයි. මොකද මේ හැමදේම අපි අත්දකිනවා. දේශනාවේ තියෙනවා මෙහෙමයි ධනෙ ලැබෙන්නේ. අපි ඒ ධනෙ ලැබෙද්දී අපි ඒ ධර්මයේ තියෙන සුන්දරත්වයට පහදිනවා. ඒ සත්‍යයේ තියෙන මිහිරි භාවයට පහදිනවා. ඉතින් ඒ නිසා පින්නතුනි අපිට බොහෝ අපේ ජීවිතේ වැදගත් ප්‍රශ්න ටිකක් එදා ආලවක යක්ෂය අහනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්ය විදිහට අති සුන්දර විදිහට මේ ප්‍රශ්න විසඳනවා. ඉතින් පින්නතුනි මේවා අපේ ජීවිතේ අපි නිතර සිහි කරොත් මේ කියන රහතුන්ගේ ධර්මය, මේ භාග්‍යවතුන් වහන්සේගේ විරාගී ධර්මය නුවණින් අප්‍රමාදී විමසුවොත් මේකේ තියෙන සද්ධානු අරහතන් ධම්මං නිබ්බාන පත්තිය. මේ විදිහට අපිව නිවනට එක්ක යන මේ ධර්මය අපි මතක තියාගෙන අප්‍රමාදී විමසුවොත් එහෙම මේ කියන හැම ප්‍රතිඵලයක්ම උපදින්න පුළුවන් ප්‍රඥාව අපේ ජීවිතේ ලැබෙනවා. ඒ නිසා ඔබත් කරන්න ඕනේ මේ ගාථා ඉගෙන ගන්න, මතක තියාගන්න, නිතර සිහි කරන්න. ඔබටත් අත්දකින්න පුළුවන් මේ භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ ශ්‍රේෂ්ඨ කරනවා, ජීවිතේ පිරිසිදු කරනවා කියන ප්‍රඥාව තමන්ගේ ජීවිතේ උපදිද්දී තමන්ට අත්දකින්න පුළුවන්. එදා අර යක්ෂයා මොන හේතුවක් මොන ප්‍රඥාවක් ලැබලා දවසාන්ට කිව්වේ නමස්ස මානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතන්ති. මම යන්නේ, මම හැමතැනම ඇවිදින්නේ භාග්‍යවතුන් වහන්සේට වැඳ වැඳ, මේ ධර්මයට වැඳ වැඳ කියලා එයා මොනවා හිතිලාද එහෙම කිව්වේ අපිටත් තේරෙයි මේ ප්‍රඥාව උපදිද්දී. ඒ නිසා පින්නතුනි අපි හැම දිනාටම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේව සරණ ගිහිල්ලා ඒ අති උත්තම සුන්දර රසය වන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සරණ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා සුවසේ ධර්මයේ හැසිරෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නත් මේ රැස් කළ සීලුම් පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. අද දින මේ සම්පසාදනී සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 123න් 4 ඇබරළුව උතුර වැලවේරිය කියන ලිපිනේ පදිංචිලා ඉන්න MVG මංජුල ගුණසේකර මහතා සහ DW ඉනෝකා සමන්වලී මහත්මිය විසින්. ඉතින් විශේෂයෙන්ම මේ පින්කම කරලා මේ ධර්ම දානය සිදු කරලා බලාපොරොත්තු වෙනවා. මීට වසර 31කට පෙර ඒ කියන්නේ 1991 ජූනි මාසේ 28 වෙනි දින මිය පරලෝ ගිහිල්ලා තියෙන ආදරණීය පියාණන්ට මේ පින අනුමෝදන් කරන්න. සුජීවත් සිටින කේ විනීතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් ඒ වගේම තමන්ගේ පවුලේ ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාට මේ පින අනුමෝදන් කරන්න. ඉතින් පින්නතුනි මේ විදිහට රැස් කළා වූ සීලුම් පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සීල දෙවියන්ට අනුමෝදන් කරමු.
ස්නග්දේවතුන් සතරවරන් දෙවිවරු ඇතුළු සියලු දෙවියන් මේ පින අනුමෝදන්නෙත්වා, සියලු බ්‍රහ්මීන් අනුමෝදන්නෙත්වා. ඒ වගේ මේ පින්වත් සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් මේ පින අනුමෝදන් වෙලා සියලු දෙනාට ධාර්මික ලෙස රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරා වූ සීලෝම් පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී සීල සංගරුවන්ට අනුමෝදන් වෙලා සීල සංඝ රත්නයටත් සුවසේම ධර්මයේ හැසිරෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරා වූ සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මීට වසර 31කට පෙර මිය පරලෝ ගිහිල්ලා තියෙන ඒ පියාණන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වත් සීල දෙනාම නමින් මේ ධර්ම දානේ උදාපකාර කරන පින්වත් සීල දෙනාම නමින් මේ ජීවිතෙත් අනන්ත සසරෙත් මිය ගිහිල්ලා තියෙන සීලෝම ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙලා ඒ සීල ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සසරේ නිදහස් වෙන්න සීල ඥාතීන්ටත් මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරා වූ සීලුම් පුණ්‍ය ධර්මයන් මංජුල ගුණසේකර මහතාගේ ආදරණීය මෑණියන් වන ජී.ජී. චන්ද්‍රතිලකා මෑණියන්ට අනුමෝදන් වෙත්වා. වී.ජී. ගුණසේකර ආදරණීය පියාණන්ට අනුමෝදන් වෙත්වා. පවුලේ සහෝදර සහෝදරයන්ට දූ දරුවන්ට අනුමෝදන් වෙලා සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඉනෝකා සමන්වලී මහත්මියගේ පවුලේ සියලු දෙනාට සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මාර්තු මාස 2 වෙනි දින උපන් දිනයේ සැමරූ මංජුල ගුණසේකර මහතා සහ එම් මහත්මියගේ ආදරණීය දියණිය වන ඉමන්දී ඇතීනා මන්දාකිනි ගුණසේකර දියණියට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ දියණිය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දියණියට නිරතුරු උතුම් කල්ල මිසුර ඇසුරු ලැබීම පිණිසත් ධර්මයේ හැසිරීමටත් වාසනාව උදා වේවා. ඒ වගේම 2022 ජූනි මාස 28 වන දිනට 16 වන උපන් දිනයේ සැමරන වින්දිනු ගුණසේකර පුතුණුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පුතුණුවන්ගේ නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් විශේෂයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිසත් මේ පින උපකාර වේවා. ඒ වගේම දිනේෂ් ගුණසේකර සහෝදරයාට කාංචන ගුණසේකර සහෝදරියට 2022 ජූනි 26 දිනට 90 උපන් දින සමනන W.A. ලුසිහාමි මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සහෝදර සහෝදරියන්ටත් මේ මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබීමට මේ පින උපකාර වේවා. පද්මා වර්ණසූරිය මහත්මිය, ඩෙන්වර් වැන් ග්‍රැම්බර්ග් මහත්මයා, වියෝන් පුතු, ඒ වගේම මේ පවුලේ සියලු දෙනාට මේ පින්කමට උදව්පකාර කර සියලු දෙනාට ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින අයිති වෙලා ඒ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සුවසේම පින් රැස් කරන්නත් සුවසේම ධර්මයේ හැසිරෙන්න උතුම් කල්ල මිසුරු ඇසුරේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැම දිනාටම මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සීල සංගරුවනට, ලෝවාසී සීල සත්පුරුෂ සංගරුවන්ට, අනගාരിക මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂිත දූපුතුන්ට මේ පින අනුමෝදන් වෙත්වා. සීල සංගරුවන නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවසේ ධර්මය අවබෝධ කරත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සීල දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ සීල පින් උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්මය අපට පැහැදිලි කර දෙමින් උතුම් දේශනාව පවත්වන්නට දුණු පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම පුණ්‍ය ආනුමෝදනා කරමු. මහා සංඝරත්නයේ නිදුකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. නිවසේ සිට උතුම් සදහම් දේශනාවන් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ශ්‍රවණය කරන ඔබටත් පුළුවන් උතුම් ධර්ම දානමය පින සමග සහ සම්බන්ධන විමසන්න 071 232 88 87 දුරකථන අංකයට. නැවතත් සම්ප්‍රසාදිනී උතුම් සදහම් දේශනෙන් මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.